අද යනවා සුළු මුදල් සම්බන්ධ ගානකට 10 ශ්‍රේණිය පෙළ පොතේ පිටු අංක 109 ක්‍රියාකාරකම 5 බලන්න. හරණිගේ ව්‍යාපාරයේ තොරතුරු පහත දැක්වේ. සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000කි. ජනවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් වල එකතුව රුපියල් 2400කි. පෙබරවාරි 1 වන දින හා මාර්තු 1 වන දින සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණය සිදු විය. පෙබරවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් පහත පරිදි වේ. දිනය විස්තරය වටිනාකම කියලා දෙනවා. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම, ගමන් ගාස්තු, පෑන් දෙකක් මිලට ගැනීම, ට්‍රීවිල් කුලිය, සබන් කෙට දෙකක් මිලට ගැනීම, හාප් චීට්, පිරිසිදු කිරීමේ වියදම්, සංග්‍රහ වියදම්, සිසිල් බීම සඳහා බස් ගාස්තු විරාන්ට ගෙව්වා කියලා දෙනවා. අවශ්‍ය දේ බලන්න. වියදම් ශීර්ෂ 4කට සීමා වන පරිදි අග්‍රිම ක්‍රමයේ සුළු මුදල් පොත පිළියෙල කර 2021 2/28 දිනට තුලනය කිරීම. අපි මේ ගිණුම් වර්ෂය 2021 කියලා හිතමු. දෙවැනි එකෙන් අහනවා ලෙජර් ගිණුම් පිළියෙල කිරීම. සුළු මුදල් පොතයි ලෙජර් ගිණුම් ටිකයි තමයි ඉල්ලන්නේ. වියදම් ශීර්ෂ 4කට සීමා වන පරිදි සුළු මුදල් පොත පිළියෙල කරන්න කියලා තියෙන්නේ. මම දාගෙන තියෙනවා සුළු මුදල් පොත ලැබීම් සංගල පිටුව, දිනය, විස්තරය, වවුචර් අංකය, මුළු ගෙවීම. ඔන්න විශ්ලේෂණ තීරු තියෙනවා. මේගොල්ලෝ කියනවා වියදම් ශීර්ෂ 4යි කියලා. ඒ කියන්නේ විශ්ලේෂණ තීරු 4ක් ඕන. ලෙජර් ගිණුමත් එක්ක 5යි. මෙතන ලෙජර් ගිණුම. ලෙජර් ගිණුමත් එක්ක 5යි. අන්තිමටම ලෙජර් පිටුව. අපි දැන් බලමු වියදම් ටික වෙන් කරගන්නේ කොහොමද කියලා. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම තියෙනවා. ගමන් ගාස්තු තියෙනවා. පෑන් දෙකක් මිලදී ගැනීම. ට්‍රීවිල් කුලිය, සබන් කැට දෙකක් මිලට ගැනීම. හාප් ෂීට්, පිරිසිදු කිරීමේ වියදම්, සංග්‍රහ වියදම්. අපිට දාන්න පුළුවන් ලිපි ද්‍රව්‍ය කියලා විශ්ලේෂණ තීරුවක්. ලිපි ද්‍රව්‍ය කියලා එකක් දාමු අපි. මොකද ලිපි ද්‍රව්‍ය ගැන මෙතන ගොඩක් තියෙනවා. පෑන් දෙකක් මිලට ගැනීම, ඒ ඔක්කොම ලිපි ද්‍රව්‍ය වලට දාමු. අනිත් එක තමයි ගමන් වියදම්. ගමන් ගැන තියෙනවා මෙතන. බස් ගාස්තුත් තියෙනවා, ගමන් දාත හැකි. සංග්‍රහ වියදම් කියලා එකකුත් දාමු. සංග්‍රහ වියදම් 4යි ගන්නේ කියලා තියෙන විශ්ලේෂණ තීරු. තව ගන්න පුළුවන් සබන් කැට දෙකක් මිලට ගැනීමයි පිරිසිදු කිරීමේ වියදම්. අන්න ඒවට අපි දාමු විවිධ වියදම් කියලා. විවිධ වලට දාමු ඒ ටික. විවිධ වියදම්. මේ සුළු මුදල් පොත ගැන කිව්වොත් සුළු මුදල් පොත ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව මේ විශ්ලේෂණ තීරු ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. Tamanට කැමති විදියට හදාගන්න පුළුවන්. අනිත් එක තමයි සුළු මුදල් පොතේ සටහන් කරන්නේ ව්‍යාපාරයක අඩු වටිනාකම් වලින් යුත් නැත්නම් සුළු වටිනාකම් වලින් යුත් ගෙවීම් සටහන් කරන මූලික පොත තමයි සුළු මුදල් පොත. මේකට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ සුළු මුදල් වවුචරය. ව්‍යාපාරයක ඉන්න ප්‍රධාන මුදල් භාරකරු. අනිත් එක්කෙනා තමයි සුළු මුදල් භාරකරු. ප්‍රධාන මුදල් භාරකරු හදන්නේ ප්‍රධාන මුදල් පොත. අපි දන්නවා ඒක. මුදල් පොත හදන්නේ මෙයා. ඔන්න ප්‍රධාන මුදල් භාරකරු තමයි මුදල් පොත හදන්නේ. සුළු මුදල් භාරකරු හදන්නේ සුළු මුදල් පොත.
මේක සුළු මුදල් පොත. මෙතනදි වෙන්නේ මාසයක් වෙන නිශ්චිත කාලක්ෂේත්‍රයක් ආරම්භයේදී ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට මාසය තුල වියදම් කිරීමට මුදලක් දෙනවා. අපි හිතමු රුපියල් 10000ක් කියලා. ඔන්න 10000ක් දෙනවා. සුළු මුදල් භාරකරු කරන්නේ මාසය තුල මේ 10000න් වියදම් කරනවා. සංග්‍රහ මෙච්චරයි, ලිපි ද්‍රව්‍ය මෙච්චරයි, ගමන් වියදම් මෙච්චරයි. ඔය වගේ මේ 10000 ඇතුළත වියදම් කරනවා. අපි හිතමු මාසයක් තුල වියදම් කරලා තියෙන රුපියල් 8500ක ඔන්න වියදම. අන්තිමේදී ඉතුරු වෙන ගාණක් අතේ රුපියල් 1500යි. ඔන්න මොකද්ද වෙන්නේ? ප්‍රධාන මුදල් භාරකරු විසින් මාසෙ මුල දෙනව මේ වියදම් කරන්න ප්‍රමාණයක් සුළු මුදල් භාරකරුට. අන්නේ දෙන ප්‍රමාණයට අපි කියනවා මේ 10000ට සුළු මුදල් අග්‍රිමය කියලා. සුළු මුදල් අග්‍රිමය කියලා කියනවා. අග්‍රිමය. ඒ අග්‍රිමය ලබා දෙන්නේ ප්‍රධාන මුදල් භාරකරු විසින්. මුදල් පොතනේ හදන්නේ. මුදල් පොතෙන් තමයි දෙන්නේ. අන්න එතකොට මුදල් පොතේ තියෙන සල්ලි අඩු වෙනවා. සුළු මුදල් පොතේ තියෙන සල්ලි වැඩි වෙනවා. අන්න ඒ නිසා මුදල් පොත බැර වෙනවා. සුළු මුදල් පොත හර වෙනවා. සුළු මුදල් පොත හර රුපියල් 10000යි. ප්‍රධාන මුදල් පොත බැර. ප්‍රධාන මුදල් පොත බැර රුපියල් 10000යි. ඊට පස්සේ වෙන්නේ මාසය තුල සුළු මුදල් භාරකරු වියදම් කරනවා මේ වගේ. ලිපි ද්‍රව්‍ය ගමන් සංග්‍රහ විවිධ වගේ වියදම් කරලා අන්තිමේදී ඉතුරු වෙනවා 1500ක් මාසේ අන්තිමට. ඔන්න අපි හිතමු ජනවාරි 31 කියලා. ඔන්න ඔය 1500 දැන් අතේ තියෙනවා සුළු මුදල් භාරකරු ගාව. ඊට පස්සේ පෙබරවාරි 1 ඒ කියන්නේ 2/1 පෙබරවාරි 1 වෙනිදාට 1500ක් දැන් අතේ තියෙනවා අලුත් මාසේ. අන්න ඊට පස්සේ අපිට ඕන මේ 10000 ආයෙත් හදාගන්න. අග්‍රිමය ආයෙ හදාගන්න ඕන. අන්න වියදම් වෙච්ච 8500 ආයෙත් ඉල්ල ගන්නවා. 1500ක් අතේ තියෙනවා. වියදම් වෙච්ච 8500 ප්‍රධාන මුදල් භාරකාරයගෙන් ආයෙ ඉල්ල ගන්නවා. අන්න එතකොට ආයෙත් 10000 හැදෙනවා. ආයෙත් 10000 හැදෙනවා. ඔන්න ඕකට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මාසය තුල වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙනවා. ලබා දීලා මෙන්න මේ 10000 ආයෙත් ඒ විදිහටම හදනවා. ඒකට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. අන්නේ 8500 ආයෙ ඉල්ල ගන්නකොට ඒත් ප්‍රධාන මුදල් පොතෙන් තමයි දෙන්නේ. අන්න ප්‍රධාන මුදල් පොත බැර වෙනවා. ඇයි බැර වෙන්නේ? වත්කම් අඩු වීමේ මූලධර්මය. මුදල් කියන්නේ වත්කම් අඩු වෙනවා. සුළු මුදල් පොත හර. ඇයි වත්කම් වැඩි වෙනවා ආයි. ප්‍රධාන මුදල් පොතෙන් ගෙවලා සුළු මුදල් පොතට හර කරනවා. අන්න එහෙම තමයි යන්නේ සුළු මුදල් කතන්දරේ. ඔන්න අග්‍රිමය සහ අග්‍රිමය ප්‍රතිපූර්ණය කියන්නේ ඒක. එතකොට සුළු මුදල් අග්‍රිමය කියන්නේ මොකද්ද? යම් කාලච්ඡේදයක් සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුවට ලබා දෙන මුදල් ප්‍රමාණයට තමයි අග්‍රිමය කියන්නේ. ඒක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. මහා පරිමාණ ගනුදෙනු වෙන ව්‍යාපාර තියෙනවා. ඒවයි සුළු මුදල් අග්‍රිමය ලක්ෂ ගණන් එහෙම තමයි යන්නේ. මේකට කියනවා පෙටි කෑෂ් කියලා. පෙටි කෑෂ් කිව්වම තමයි ළමයි දන්නේ ගොඩක්. හැම ව්‍යාපාරයකම ඉන්නවා සුළු මුදල් භාරකරුයි ප්‍රධාන මුදල් භාරකරුයි. ඔන්න සුළු මුදල් අග්‍රිමය කියන්නේ ඒක. අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියන්නේ මාසයේ අවසානයේදී නැත්නම් කාලච්ඡේදයේ අවසානයේදී වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙනවා. ලබා දීලා
අග්‍රිමේ යථා තත්ත්වයට පත් කරනවට තමයි ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ. එතකොට සුළු මුදල් භාරකරු මේ වවුචර් ඉදිරිපත් කරන්න ඕන. ප්‍රධාන මුදල් භාරකරුට සුළු මුදල් වවුචර් ඉදිරිපත් කරලා තමයි මේ මුදල ඉල්ලගන්නේ ආයේ. අන්න එහෙමයි යන්නේ. අපි බලමු ගාන හදනකොට ඒවි. බලන්න ගාන සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000යි. අන්න මේ ව්‍යාපාරයේ අග්‍රිමය 3000යි. ඒ කියන්නේ ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට දීලා තිනවා 3000ක්. 2021 ජනවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් වල එකතුව 2400යි. අන්න 2400ක් වියදම් කරලා 3000ක් දුන්නට 2400යි වියදම් කරලා තින්නේ. එතකොට බලන්න ශේෂය රුපියල් 600යි. අන්න ශේෂය 600යි. ඊළඟ මාසෙ එතකොට ආයි 3000 හදා ගන්න ඕන. අන්න සුළු මුදල් භාරකරු රුපියල් 2400ක් ආයි ඉල්ල ගන්නවා. ප්‍රධාන මුදල් භාරකරුගෙන්. අන්න 2400ක් ඉල්ලගත්තම 3000 ආයි හැදෙනවා. වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් තමයි ඉල්ලගන්නේ. බලමු 2021 පෙබරවාරි 1 වන දින හා මාර්තු 31 දින සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණය සිදු විය. අපිට දෙන්නේ පෙබරවාරි මාසයේ සුළු මුදල් ගෙවීම. බලන්න පෙබරවාරි 1 දිනට ශේෂය තියෙනවා රුපියල් 600ක්. අන්න 2.1 ශේෂය රුපියල් 600යි. ඔන්න 600යි. එතකොට වියදම් කරලා තියෙනවා 2400ක්. ඔන්න ඒ මුදල තමයි ඉල්ලගන්නේ. ප්‍රධාන මුදල් පොත බැර වෙලා සුළු මුදල් පොත හර වෙනවා 2400ක්. අන්න බලන්න දැන් රුපියල් 3000 හැදෙනවා. අග්‍රිමය හැදෙනවා. දැන් ගනුදෙනු බලමු. 2.3 ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 60යි. 2.3 ලිපි ද්‍රව්‍ය විස්තරය. වවුචර් අංකයක් දීලා නැහැ. රුපියල් 60යි මුළු ගෙවීම. විශ්ලේෂණය කරන්න ලිපි ද්‍රව්‍ය කියන තීරුවට 60යි. අන්න අනිත් ඒවට නෑ. ලේසි. 2.5 ගමන් ගාස්තු 125යි. 2.5 ගමන් 125යි. ගමන් ගාස්තු දාමු අපි ගමන් වියදම් වලට 125යි. අනිත් ඒවට නෑ. 2.8 පෑන් දෙකක් මිලදී ගැනීමට රුපියල් 40යි. 2.8 පෑන් දෙකක් මිලදී ගත්තා රුපියල් 40යි. ඒක යන්නේ ලිපි ද්‍රව්‍ය වලට 40යි. අනිත් ඒවට නෑ. ට්‍රීවිල් කුලිය රුපියල් 300යි. 2.12 ට්‍රීවිල් කුලිය රුපියල් 300යි. ඒක දාමු ගමන් වියදම් වලට. ගමන් 2.15 සබන් කැට දෙකක් මිලදී ගත්තා. 2.15 සබන් කැට දෙකයි. රුපියල් 60යි. ඒක ලිපි ද්‍රව්‍ය දාන්නත් බෑ, ගමන් දාන්නත් බෑ, සංග්‍රහ දාන්නත් බෑ. විවිධ වලට තමයි දාන්න වෙන්නේ. සබන් කැට. හාප් ෂීට් ගැනීමට 250යි. 2.18 හාප් ෂීට් 250යි. ඒක අනිවාර්යෙන් ලිපි ද්‍රව්‍ය. හාප් ෂීට් කියන්නේ ලිපි ද්‍රව්‍ය. 2.23 පිරිසිදු කිරීමේ වියදම්. පිරිසිදු කිරීම රුපියල් 150යි. මුළු ගෙවීම් දැම්මා. පිරිසිදු කිරීම අපි දාමු විවිධ වලට 150යි. 2.24 සංග්‍රහ වියදම් මුළු ගෙවීම් 350යි. සංග්‍රහ වලට දාන්න 350.
ඔන්න ඔතනට 2.25 සිසිල් බීම සඳහා 220යි. ඒකත් යන්නේ සංග්‍රහ වලට. සිසිල් බීම 2.26 බස් ගාස්තු 170යි. 2.26 බස් ගාස්තු 170යි. ඒකත් යන්නේ ගමන් වලට 170යි. 2.27 විරාන්ට ගෙව්වා 500යි. 2.27 විරාන්ට ගෙව්වා රුපියල් 500යි. අන්න හොඳට මතක තියාගන්න. සුළු මුදල් පොතේ විශේෂ අවස්ථාවක් මේක. ඒ අවස්ථාව තමයි මෙන්න මේ කොන්දේසි. විවිධ පුජ්‍යලයින්ට හා ආයතන වලට ගෙවීම. පුජ්‍යලයින්ට හා ආයතන වලට ගෙවීම. සුළු වටිනාකම් වලින් යුත් වත්කම් මිලදී ගැනීම. තුන්වෙනි එක ගෙනීමේ කුලී ගෙවීම. ණය හිමියන්ට ගෙවීම. ඒ කියන්නේ පුජ්‍යලයින්ට ගෙවන ඒවා තමයි. ණය හිමියන්ට ගෙවීම කියන්නේ ඒකමයි. ඔන්න ඔය වගේ විශේෂ අවස්ථා ටිකක් තියෙනවා. මේවා සටහන් කරන්නේ අපි ලෙජර් ගිණුමට. ඔන්න හොඳට මතක තියාගන්න. විවිධ පුජ්‍යලයින්ට හා ආයතන වලට ගෙවීම. ඒ කියන්නේ කාට හරි ගෙවුවොත් දැන් මේ තියෙන විරාන්ට ගෙව්වා. ඒ වගේ. තව විවිධ සුළු වටිනාකම් වලින් යුත් වත්කම් මිලදී ගැනීම. ඊළඟට ගෙනීමේ කුලී වගේ ආවොත් ඔහොම ණය හිමියෝ කියන්නේ ඉතින් ආයතන වලට පුජ්‍යලයින්ට ගෙවන ඒවාම තමයි. අන්න ඒ වගේ එකක් ආවොත් අපි දාන්නේ ලෙජර් ගිණුම කියන විශ්ලේෂණ තීරුවට. ඔන්න මතක තියාගන්න. විරාන්ට ගෙව්වා 500යි. ඒක අපි දාන්නේ ලෙජර් ගිණුමට. හරි. ඔක්කොම ඉවරයි දැන් දාලා. දැන් තියෙන සුළු මුදල් පොත තුලනය කරන්න. සුළු මුදල් පොත තුලනය කරනකොට හොඳට බලා ගන්න. මුළු ගෙවීම් තීරුවේ යටින් ඉරක් අඳින්න. 500 යටින්. ඉරක් ඇඳලා රූල් දෙකක් තියන්න. දෙකක් තියලා තමයි එකතු තීරුව දාන්නේ. ඔන්න ඔහොම. ඉරක් ඇඳලා රූල් දෙකක් තියලා එකතු තීරුව දාන්න. ඒ හා සමානවම ලැබීම් තීරුවේ එකතු තීරුව දාන්න. ඔන්න ඔහොම. එහෙම. දැන් ලැබීම් පැත්ත වැඩි කොහොමත් රුපියල් 3000යි. ඒ 3000 මෙතන ලියන්න. බලන්න මුළු ගෙවීම් වල එකතුව කීයද කියලා. 2225යි. මුළු ගෙවීම් වල එකතුව අන්න 3000න් 2225 අඩු කරලා මෙතනින් දාන ශේෂය. රුපියල් 775යි. 775යි. අන්න 2.28 දිනය 2.28 පාගේ මේ පැත්තෙන් ඊගේ 3.1 775යි. පෙබරවාරි මාසයේ ව්‍යාපාරයේ අග්‍රිමය 3000යි. වියදම් කරලා තියෙන්නේ 2225යි. මෙන්න 3000ක් උනාට අග්‍රිමය මෙන්න අග්‍රිමය 3000යි. 2225යි වියදම් කරලා තියෙන්නේ. ඔන්න 775ක් ඉතුරුයි. ඒ 775 තමයි මේ ශේෂය. සුළු මුදල් පොතේ ශේෂය. ඊගේ පාගේ කියලා දැම්මේ. ඔන්න ඊළඟට මාර්තු මාසයේ සුළු මුදල් පොත හදනකොට ආරම්භක ශේෂය රුපියල් 775යි. මේ අපි දැම්මේ ජනවාරි මාසෙන් ආපු 600 දැම්මා වගේ
775යි ආරම්භක ශේෂය. මාර්තු 1 ඊළඟ මාසේ හදනකොට ඔන්න ඊළඟ මාසේ අග්‍රමිය ප්‍රතිපූර්ණය කරන්නේ මෙන්න මේ වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් වෙන්න 2225ක් තමයි ප්‍රතිපූර්ණය කරන්නේ ඊළඟ මාසෙට. අපි මේ කරේ 2400 ගිය මාසෙන් ආපු එක වගේ 2225ක් ප්‍රධාන මුදල් භාරකරුවෙන් ඉල්ල ගන්නවා. අන්න ප්‍රධාන මුදල් පොත බැර වෙලා සුළු මුදල් පොත හර වෙනවා. අන්න 2225යි. වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් දැක්කද? ප්‍රධාන මුදල් පොත බැර සුළු මුදල් පොත හර. ඔන්න ආයෙත් රුපියල් 3000 හැදෙනවා. දැක්කද? රුපියල් 3000 නිතරම පවත්වාගෙන යනවා. ඒක හැදෙනවා. ඔය විදියට දිගට යනවා. ඒක තමයි සුළු මුදල් පොතෙන් වෙන්නේ. හරි. සුළු මුදල් පොත ශේෂ කරා. දැන් බලන්න විශ්ලේෂණ තීරු. ඒවත් එකතු කරන්න ඕන. බලන්න. ලිපි ද්‍රව්‍ය වියදම් වල එකතුව බලන්න. ඉලක්කම් 3යි තියෙන්නේ. රුපියල් 350යි. ගමන් වියදම් වල එකතුව බලන්න. ඉලක්කම් 3ක් තියෙනවා. 125යි 300යි 170යි. බලන්න එකතුව 595යි. ගමන් වියදම් 595යි. සංග්‍රහ වියදම් බලන්න 570යි. විවිධ වියදම් ඉලක්කම් 2යි තියෙන්නේ 210යි. ලෙජර් ගිණුම් 500 විතරයි තියෙන්නේ. ඔන්න විශ්ලේෂණ තීරු වල එකතු ටික ගත්ත දැන් ඊළඟට ලෙජරේට පිටපත් කරන්නේ කියලා ඉල්ලලා තියෙනවා. මල් ලෙජර් ගිණුම් වලට ටී ගිණුම් දාගෙන තියෙන්නේ. බෝඩ් එකේ ඉඩමදි නැත්තම් එකපාරට සුළු මුදල් පොතයි ලෙජර් ගිණුම් ටිකයි පෙන්වන්න ඕන නිසා තමයි දාගෙන තියෙන්නේ ටී ගිණුම්. ඔයාලා විභාගෙට ටී ගිණුම් දාන්න එපා, ලකුණු දෙන්නේ නැහැ. සම්පූර්ණ ලෙජර් ගිණුම දාන්න ඕන. දිනය විස්තරය, සංගල පිටුව වටිනාකම කියලා සම්පූර්ණයෙන්ම ලෙජර් ගිණුම් දාන්න. මම ටී ගිණුම් දාගෙන තියෙන්නේ. ආයෙත් කියනවා ඔයාලා දාන්න එපා ටී ගිණුම්, සම්පූර්ණ ලෙජර් ගිණුම දාන්න. බලමු දැන් ලෙජරේට පිටපත් කරන්නේ කොහොමද කියලා. බලන්න ලිපි ද්‍රව්‍ය වියදම් වල එකතුව 350යි. ලිපි ද්‍රව්‍ය වියදම් කියන්නේ සුළු මුදල් පොත බැර වෙලා මේ තියෙන්නේ. සුළු මුදල් පොත බැර නිසා ලෙජරේ ඕපන් කරන්න ඕන ලිපි ද්‍රව්‍ය වියදම් කියලා ගිණුමක්. මෙන්න මේක වියදම් ගිණුමක්. අන්න ඒ ගිණුම හර කරන්න 350ක් 228 විස්තරයට ලියන්න ඕන සුළු මුදල් කියලා. සුළු මුදල්. අන්න ජිත්ව සටහන් සම්පූර්ණ වෙන්නේ දැන්. සුළු මුදල් පොත බැර ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම හර. ඒ වගේ ගමන් වියදම් 595යි. ගමන් වියදම් කියලා ගිණුමක් දාලා හර කරන්න. 228 595යි. සුළු මුදල් කියලා වචනේ නම් දෙක මාරු කරන්න තියෙන්නේ ගිණුමේ. සංග්‍රහ වියදම් තියෙනවා 570ක්. සුළු මුදල් පොත බැර නිසා සංග්‍රහ වියදම් හර 228 570යි. සුළු මුදල් කියලා. විවිධ වියදම් බලන්න. සුළු මුදල් පොතෙන් ගෙවපු නිසා සුළු මුදල් පොත බැර 210යි. විවිධ වියදම් ගිණුම හර 210යි. 228 විස්තරය සුළු මුදල්. ඔහොමයි දිත්ව සටහන් යන්නේ. ඔන්න දැන් වැදගත්ම තැන. මේ ලෙජර් ගිණුම් කියන තීරුවේ තියෙන ඒවට එකතුවට නෙවෙයි දිත්ව සටහන ලියන්න ඕන. හොඳට මතක තියාගන්න. වෙන වෙනම දිත්ව සටහන් ලියන්න ඕන. ඉලක්කම් 2ක් 3ක් 4ක්ද ඉලක්කම් කීයක් තිබුණත් ඒ අදාළ එකට වෙන වෙනම දිත්ව සටහන් ලියන්න ඕන. ඒ කියන්නේ ලෙජර් ගිණුම් වෙන වෙනම දාන්න ඕන. දැන් මෙතන තියෙන්නේ විරාන්ට ගෙව්වා රුපියල් 500යි. ඔන්න විරාන්ගේ ගිණුම දාන්න ඕන දැන්.
අපි හිතමු තව තියෙනවායි කියලා ගෙනීමේ කුලී ගෙව්වා රුපියල් 600යි. අන්න එතකොට ගෙනීමේ කුලී ගිණුමක් ලෙජරේ දාන්න ඕන. ඔන්න හොඳට මතක තියාගන්න. ලෙජර් ගිණුම කියන තීරුවේ තියෙන හැම එකකටම දිත්ව සටහන් ලියන්න. හැම එකකටම ලෙජර් ගිණුම් වෙන වෙනම දාන්න ඕන. ඔන්න විශේෂත්වය. මේවයි දාන්නේ නැහැ. සමහර ළමයි ලිපි ද්‍රව්‍ය වලටත් ගිණුම් 3ක් දානවා. එහෙම දාන්නේ නැහැ. ගමන් වියදම් වලටත් ඉලක්කම් 3ට ගිණුම් 3ක් දාන්නේ නැහැ. සංග්‍රහ වියදම් වල ඉලක්කම් 2ක් තිබුණට වෙන වෙනම ගිණුම් දාන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. එකතුව තමයි ලෙජරයට යන්නේ. හැබැයි ලෙජර් ගිණුම් තීරුවේ තියෙන හැම ඉලක්කමකටම ගිණුම් දාන්න ඕන. ඔන්න ඒකත් මතක තියාගන්න. එහෙනම් විරාන්ට ගෙව්වා. ඔන්න සුළු මුදල් පොත බැර නිසා ණය හිමි විරාන්ගේ ගිණුම හර. ණය හිමි විරාන් හර වෙනවා 2.28 රුපියල් 500ක්. සුළු මුදල් කියලා. ඔන්න දිත්ව සටහන් ටික ඉවරයි. ලකුණු ගන්න ලේසිම මාතෘකාවක් තමයි සුළු මුදල් පොත කියන්නේ. සුළු මුදල් පොතේ වර්ධින තැන් කිව්වොත් මම දැන් එක තැනක් කිව්වා. ලෙජරේට පිටපත් කරනකොට එකතු තමයි ලෙජරේට ගන්නෙ මෙන්න. මෙන්න මේ එකතු ටික ගන්නෙ. හැබැයි ලෙජර් ගිණුම් තීරුවේ තියෙන ඒවට වෙන වෙනම දිත්ව සටහන් දාන්න ඕන. මේවට වෙන වෙනම දාන්න ඕන. අනිත් එක තමයි අග්‍රිමය ලැබීම. මේක හරියට සටහන් කරගන්න ඕන. අනිත් එක තමයි ලෙජර් තීරුවට යන්නේ. විශේෂ කාරණා ටිකක් මං කිව්වා. මොකද්ද කිව්වේ? පුජ්‍යලයින්ට හා ආයතන වලට ගෙවීම. දැන් විරාන් කියන්නේ පුජ්‍යලයක්, ණය හිමියෙක්. අන්න පුජ්‍යලයින්ට හා ආයතන වලට ගෙවීම. අනිත් එක තමයි සුළු වටිනාකම් වලින් යුත් වත්කම් මිලදී ගැනීම. කාර්යාලයට පොඩි මේසයක් මිලදී ගන්නවා. ලියන මේසයක් මිලදී ගත්තා රුපියල් 5000යි. හැබැයි මේ සුළු මුදල් අග්‍රිමයට වඩා ඉහළින් යන්නේ නැහැ ඒ වටිනාකම. සුළු වටිනාකම් වලින් යුත් වත්කම් පොඩි පොඩි ඒවා. ඒ වගේ ඒවා දානවා මේකට. අනිත් එක තමයි ගෙනීමේ කුලී සහ පැටවුම් ගාස්තු. ඔන්න ඒවත් දාන්නේ ලෙජර් ගිණුමට. ඔන්න ඒකත් මතක තියාගන්න සුළු මුදල් පොත සම්බන්ධව. ඔන්න මතක තියාගන්න විභාගෙට ගොඩාක් ලේසි ලකුණු ගන්න මේ මාතෘකාවලින්. එකක් තමයි සුළු මුදල් පොත. අනිත් එක මුදල් පොත, බැංකු පොත, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය කියන්නේ ගොඩක් ලේසි මාතෘකා. බැංකු සැසඳුම් ප්‍රකාශය අන්න ඕන කෙනෙකුට ලකුණු ගන්න පුළුවන් කටපාඩම් කරගෙන ගිහින් වුණත්. නිෂ්පාදන පිරිවැය ලේඛනය. දිත්ව සටහන් මුකුත් නැහැ. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, අන්න ඍජු වෙනත් ඒව තමයි තියෙන්නේ. අනිත් මාතෘකාව තමයි ලාභ අරමුණු කරන ගස් සංවිධානවල ගිණුම්. ඒකත් ලේසි. හැබැයි මූල්‍ය ප්‍රකාශන පුළුවන් නම් තමයි මේ මාතෘකාව පුළුවන් වෙන්නේ. මොකද මං කලිනුත් කියලා ඇති O level වලදී මූල්‍ය ප්‍රකාශන පාඩම ඉතා වැදගත්. ඒක දැන්ටත් බැරි නම් හොඳට ඉගෙන ගන්න. මම වීඩියෝස් දාලා තියෙන්නේ බලන්න. මූල්‍ය ප්‍රකාශන වලින් එනවා MCQ එකට. ඒ කියන්නේ පළවෙනි පේපර් එකට ප්‍රශ්න අංක 35 සිට 40 දක්වා. ප්‍රශ්න 6ක් එනවා. සමහර අවුරුදු වල 34 ඉඳන් එනවා. එහෙම වෙන අවුරුදුත් තියෙනවා. ප්‍රශ්න කොහොම හරි 7ක් 6ක් අනිවාර්යයෙන්ම එනවා. තව පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒකටත් එනවා මූල්‍ය ප්‍රකාශන වලින්. 7 වෙනි ප්‍රශ්නේ ලකුණු 8ක් එනවා. බොහෝ විට 9ක් වගේ එනවා ලියන එකත් එක්ක. ඒ නිසා මූල්‍ය ප්‍රකාශන පාඩම පුළුවන් කියන්නේ. අනිවාර්යෙන් ලාභ අරමුණු කරන ගස් සංවිධාන පුළුවන්. මොකද ගැළපීම් තමයි ඒකෙත් තියෙන්නේ. ෂෙයා වීම, ලැබිය යුතු ආදායම්, උපජිත වියදම්, ඉදිරියට ගෙවීම ඒව තමයි ඔක්කොම තියෙන්නේ. තව වැරදි නිවැරදි කිරීම සහ අවිනිශ්චිත ගිණුම් පාඩම ගත්තොත් ඒ පාඩම නම් ගොඩාක් අමාරු නැහැ. ඒකත් අල්ලගන්න ලේසිකමක් තමයි හොඳට උපයෝගී පොත් ටික පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මූලික සටහන් පොත්. දිත්ව සටහන් ටික හොඳට පුළුවන් නම් අවිනිශ්චිත ගිණුම් අමාරු නැහැ. ඒ නිසා ඒ ටික හොඳට අල්ලගන්න මගේ වීඩියෝස් දාලා තින්නේ. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගොඩාක් ළමයි බලලා තිනවා. නමුත් subscribe කරලා නැහැ.
ඒ කියන්නේ බලන හැම ළමයෙක්ම channel එක subscribe කරන්නේ නැහැ. ඒ නිසා subscribe කරන්න. තව වීඩියෝස් දාලා තියෙන්නේ. හරි. එහෙනම් ඒක ඉවරයි.